නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඉතින් ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපాయని ඔස්සේ සම්බුදු සිත කසිරිය සදහම් සාකච්ඡාව පිණිස පින්වන්ත හැමදෙනාම ඊටාම දයාවෙන් කැඳවගෙන අපි ඔබ මුණ ගැහෙනවා. ඉතින් මේ භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව ප්‍රසාද සිතට පැමිණිමින් තුනුරුවන හදවතේ මුදුන්පත් කරගෙන ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න හෝරාවකට ආසන්න මේ කාලේ අපි හැම දිනාටම පුණ්‍ය වාසනාව නිසා උදාවනවා. පින්වන්ත හැම දිනාම ඊටම දයාවෙන් ඒක රාශි කරගන්නේ. අදත් අනුකම්පාවෙන්ම ගරුතර මහා සංඝරත්නයේ වැඩම කොට වැඩ සිටිනවා. ඒ අපට අනුකම්පාවෙන් වැඩමවා වදාළ පූජනීය මහා සංඝරත්නයේ අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ ආදර ගෞරවයෙන් දෙපා නැමද පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් ඊළඟට අපි සිහිපත් කරගන්නම අප හැමදෙනාම වෙනුවෙන් අද දවසේ සදැහැති දායකත්වය මේ උතුම් සම්බුදු සිත කාසිරිය සදහම් සාකච්ඡා වෙනුවෙන් විශේෂයෙන් දෙමාපියන් වන මීට වසර 16කට පමණ පෙර මිය පරලොව ගිය ඩී.ඒ. හෙට්ටිආරච්චි පින්වන්ත පියාණන්ට ඒ වගේම මීට වසර 7කට පමණ පෙර මිය ගිය ඩී.පී. හෙට්ටිආරච්චි පින්වන්ත මෑණියන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ අපේක්ෂාව ඒ වගේම මිය පරලොව ගිය මානෙල් මිලන්ගොඩ සහ ජයසිරි විජේසිංහ යන සහෝදරයන් ඇතුළු පවුලේ මියගිය ඥාතීන් හැම දෙනාට පුණ්‍යානුමෝදනා කිරීමේ අපේක්ෂාවෙන් දැනට ඊශ්‍රායලයේ සේවයේ නියුතු එල්හේනවත්ත රන්මුතුගල කඩවත පදිංචි පින්වත් රසිකා හෙට්ටිආරච්චි මෙන්නවිය තමයි සදැහැති දායකත්වයේ දරන්නේ. ඉතින් මේ පින්වන්ත හැම දෙනාමත් පින ඇති ඔබ හැම දෙනාමත් කැටුව අද දවසෙත් ගරුතර මහා සංඝරත්නය වන්දනා කොටගෙන මේ උතුම් සදහම් සාකච්ඡාව ආරම්භ කිරීම පිණිස අපි අවසරය සූදානම් කරගන්නම්. අපි හැම දෙනාම මහා සංඝරත්නය වන්දනා කොටගෙන ආරාධනා කරමු. ස්වාමීනි උතුම් සදහම් සාකච්ඡා ආරම්භ කරන්න කාලය අපට අනුකම්පාවෙන් අනුශාසනාවන් වැටහේවා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සලසේවා. තුනුරුවන අනන්ත ආශිර්වාදයේ දිව්‍යංගි දෙහිමි රැකවරණය සැලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි කතා කරමින් හිටියේ ඒ භාග්‍යවතුන් වහන්සේ දා සම්බුදු බවට පත්වෙන මොහොතේ තමන්ගේ චිත්ත සංතානයේ පැරණැගුණු එක උදාර දසබල ඥානය ඉස්මතු කරවන සුන්දර දහම් කරුණක්. එහෙමයි. පාතික සූත්‍රය. ශාස්තෘන් වහන්සේට මේ දෙව් මිනිස් ලෝකයාගේ සිත් සතන් දකින්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, සිත දැකීම වෙනම හැකියාවක්. එහෙයි ස්වාමීනි. එතකොට හිතේ තියෙන කුසලය අකුසලය දැන ගැනීම තවත් හැකියාවක්. ඒ කුසල් වැඩ කරන ශ්‍රද්ධාව ඉපදලා තියෙනවා නම් දැන් ශ්‍රද්ධාව ඉපදිච්ච බව, නැති බව, වෙන වෙන කුසල් දහම් ඉපදිච්ච බව, අකුසල් ඉපදුණු බව, ඒ සෑම දෙයක්ම ශාස්තෘන් වහන්සේට සිත දිහා බලද්දී පේනවා. එතකොට මේ පිළිබඳව අපි විස්තර කරපු පාතික කියන සූත්‍රය ඇසුරින් මේ සුනක්කත්ත කියන ලිච්ඡවි කුමාරයෙක් පැවිදි වෙලා කාලයක් ශාස්තෘන් වහන්සේ ළඟින්ම ඇසුරු කරමින් හිටිය. ඒතර ඉතේ ඇසුරු කරමින් වාසය කරද්දී මේ සුනක්කත්ත ලිච්ඡවි කුමාරයා කාලයක් ඉඳලා තමන්ගේ කුසලය හිත ඇතුලේ පිරිහිලා ගිහිල්ලා සම්පූර්ණ අකුසලයන්ගෙන් යට වෙලා මේ පැවිදි ජීවිතය අතහැරලා දාලා ලාමක ගිහි බවට වැටුණා. එහෙමයි. එතකොට මේ
මේ ලිච්ඡවී කුමාරයාගේ මේ චිත්තසංතානයේ මේ සිදුවන විපර්යාසය බුදුරජාණන් වහන්සේ දකිමින් මොහු බේරගන්න ගනිපු උත්සාහය පිළිබඳ විස්තරය තමයි මේ පාතික සූත්‍රයේ කොටසක තියෙන්නේ. එතකොට දවසක් අපි කතා කළා මේ කොටස පොඩ්ඩක්. දවසක් භාග්‍යතුන් වහන්සේ දැන් ඒතර මේ විස්තරේ දවසක් භාර්ගව කියන අන්නේ පරිබ්‍රාජකෙක් තමයි බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවේ. මේ සුනක්කත්ත කියන ලිච්ඡවී පුත්‍රයා සිවුරු ඇරලා ගියා මට ආරංචි වුණා. මටත් ඇවිල්ලා කිව්වා මම භාග්‍යතුන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා කියලා. මේ කතාව ඇත්තක්ද? ඊට බුදුරජාණන් දේශනා කළා මේ කතාව ඇත්තක්. ඉතින් මම මේ ලිච්ඡවී පුත්‍රයාගේ හිත කුසල් බලේ දියුණු කරවන්න බොහෝ කරුණු කාරණා සිහිපත් කෙරෙව්වා. නමුත් මෙයා හරි ගියේ නෑ කියන කාරණේ සිහිපත් කරන බොහොම ලස්සන විස්තර ටිකක් දේශනා කළා. එහෙමයි ස්වාමීනි. දවසක් දේශනා කළා භාර්ගවේනි දවසක් මම කුළු කියන ජනපදයේ කුළුන්ට අයත් උත්තරකානම් නියංගමේ වාසය කළා. භාර්ගවේනි මම පෙරවරුවේ සිවුරු හැඳ පොරෝගෙන පාත්තර සිවුරු අරගෙන සුනක්කත්ත ලිච්ඡවී පුත්‍රයා පසු ශ්‍රමණයා කරගෙන උත්තරකානන් නියංගමට පිඩු පිණිස පිවිසියා. එතකොට මේ එහෙම පිඩු පිණිස යද්දී දැන් සුනක්කත්තේ යන්නේ පිටිපස්සේ. පසු ශ්‍රමණෙක් විදියට. එහෙමයි. එතකොට මේ කෝරක්කත්තිය කියන නිරුවත් තාපසෙක්. කෝරක්කත්තිය කියන නිරුවත් තාපසයා බලවෘතයක් සමාදම් වෙලා දෙදෙනිනුයි අත් දෙකිනුයි තමයි යන්නේ දැන්. මේ ධන හිස් දෙකයි අත් දෙකයි පාවිච්චි කරගෙන දැන් යනවා බිම ඇවිදගෙන. එතකොට යද්දී මුඛයෙන් තමයි ඊට පස්සේ බිමට දාලා තියෙන ආහාර ගන්නෙ. එතකොට මේ සුනක්කත්ත ලිච්ඡවී පුත්‍රයා මේක දැක්කා. දැකලා සුනක්කත්ත ලිච්ඡවී පුත්‍රයාට හිතෙනවා ඒකාන්තයෙන් අරහත් වූ මේ ශ්‍රමණතේ මේ සොඳුරු ගතිය ඇති කෙනෙක්. ඒතර බලන්න මේ දැන් රහතන් වහන්සේ නමක් කියලා රැවටුනේ කාටද? බලවෘතේ සමාදම් වෙච්ච කෝරක්කත්තියට. එහෙයි ස්වාමීනි. බලන්න එතකොට මේ සුනක්කත්තගේ මොලේ එතකොට හිතා ගන්නකො පොඩ්ඩක්. මේ ප්‍රඥාව ගැන හිතාගන්න. දැන් මේ අරහත්ත්වය ගැන කොහොමද තේරුම් ගන්න තියෙන්නේ කියලා. අපි එක එක මෝඩ මිනිස්සුන්ගේ වගේ අදහස් තියෙනවනේ. එහෙයි ස්වාමීනි. ඒ කියන්නේ මේ නිකලස් බව තේරුම් ගන්න එක එක මෝඩ ක්‍රම තියෙනවා. අර මේ රූක්ෂ ඒ කියන්නේ මෝඩයන්ට මෝඩ ක්‍රම තියෙනවා. නුවණ තියෙන ප්‍රඥාවන්තයින්ට මේ ප්‍රඥාව උපදවන ක්‍රම තියෙනවා. තේරුම් ගන්න. තේරුණා නේද? ඒතර මෙයා කවුද කියලා තේරුම් ගන්න පුළුවන්ද? සුනක්කත්. මේ ශාසනය පැවැදිලා. ඊට පස්සේ මේ කියනවා දැන් හිතෙනවා දෙයත් යන දෙදෙන සහ දෙයත් යන සිව් තැන බිම ගසා ඇවිදිමින් තමා වෙත දැමූ ආහාර මුඛයෙන් කනවනොය මුඛේ මම්මෝ අනුභව කරනවනිව සාදු සාදු. අදුපාසකම්මල හිතන විදිහට නේද? එහෙයි. එතකොට භාර්ගවේනි මම මගේ හිතින් සුනක්කත්ත ලිච්ඡවී පුත්‍රයාගේ චිත්ත පරිවිතරකේ මම දැක්කා. දැකලා කිව්වා හිස් පුරුෂය ඔබත් නම් මේ ශාක්‍ය පුත්‍ර ශ්‍රමණෙක් කියලා ප්‍රතිඥා දෙනවද කියලා ඇහුවා. ඊට කිම ස්වාමීනි කුමක් නිසාද ඔබ වහන්සේ මේ මට මේ ශාක්‍ය හිස් පුරුෂය ඔබ ශාක්‍ය පුත්‍ර ශ්‍රමණෙක් කියලා ප්‍රතිඥා දෙනවද කියලා මගෙන් ඔබගේ ප්‍රශ්නයක් අහන්නේ කියලා ඇහුවා. සුනක්කත්ත දෙදෙනින් සහ දෙයතින් කියන සිව්තැනින්ම ඇවිදිමින් ඔහු වෙනුවෙන් බිම දමන ලද ආහාර මුඛයෙන් ගනිමින් මුඛයෙන් අනුභව කරන මේ බලුරුතේ සමාදම් වෙලා ඉන්න මේ කෝරක්කත්තිය නිරුවත් තවුස දැකලා ඔබ මෙහෙම හිතුව නේද? ඒකාන්තයෙන් අරහත් වූ ශ්‍රමණ තෙමි සොඳුරු ගති ඇති කෙනෙක් දෙදෙනයි දෙයක් බිම තියාගෙන මේ බිම දාලා තියෙන දේවල් මේ අනුභව කර කර ඉන්නව නේද හිතුව නේද කියලා ඇහුවා. එහෙයි ස්වාමීනි. ඔව් මට එහෙම හිතුණා තමයි. ඔයයි ඔබ වහන්සේ මේ අරහත්ත්වයට ඊර්ෂ්‍යාකම් කරනවද කියලා ඇහුවා. කොහොමද? කොහොමද හිස් බව? බුදුරජාණන් වහන්සේ දැන් මේ නින්දානේ කරන්නේ. එහෙමයි ස්වාමීනි.
දැන් මේ නින්දාව කියන එක රළුවෙන් කරන එකක් නෙවෙයි එතකොට මේ පිටිපස්ස ඉඳගෙන පසු ශ්‍රමණයෙක් විදියට ඉඳගෙන චීවරයකුත් දරාගෙන පිටිපස්සේ යනක මං භාග්‍යතුන් වහන්සේගේ සම්බුද්ධත්වයට ගරහන විදිහ දැක්ක නේද? එතකොට අද මේ ශාසනය ඉතින් අර මොඩිෆයි කරන්න මෙහිම හරියන්නේ නැහැ මේක මොඩිෆයි කරන්න ඕන කියලා කියන්නේත් ওই සුණක් අත්තල වගේ කට්ටිය තමයි. තේරුණා නේද? මේක වෙන්නේ. ඇයි ඉන්ද්‍රිය දමනයේ වටිනාකම දන්නේ නැති? ආහාරයේ මාත්‍රාව පුරුදු කරලා නැති ඒකේ වටිනාකම දන්නේ නැති ඒක පුරුදු කරන එකේ වටිනාකම දන්නේ නැති. ජාගරීය අනුയോഗී පුරුදු කරන්න මහන්සි අරගන්න නැතු ඒකේ වටිනාකම දන්නේ නැතුව ඊළඟට සති සම්පජාන්‍ය පුරුදු කිරීමේ වටිනාකම දන්නේ නැති කෙලතොළු සුණක් අත්තල වගේ හිස් පුරුෂයන්ට ඒතර මේක මොකද්ද වෙන්න ඕන? ඒක මොඩිෆයි කරන්න හිතලා තියෙන්නේ. ස්වාමීනි ඒ භාග්‍යවතුන් වහන්සේ දවසත් ශ්‍රාවකයෙකුට පැවිදි වෙලා ළඟ හිටපු ඒ ශ්‍රාවකයාට ඒ කුමන අවාසනාවක්ද ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඉරිසියාවට පැමුණාද කියලා විමසන්න තරම් ඒක තමයි කියන්නේ. එහේ ස්වාමීනි. අද කියන්නේ පොත්පත්වල තියෙන හරියද කවුද දන්නේ? එහෙම කියන්නේ නැද්ද දැන් ඔය මොඩිෆයි කරන කතා කරන කට්ටිය? මේවා හරියන්නේ නැහැ මේවා. අන්තර බලන්න දැන් මේ මොකද්ද මේ වක්‍රාකාරව අන්තර කියයිනේ මම කියන එක පිළිගන්න. එච්චරයි. මම කියන එක පිළිගන්න. සමහරට එයා කියන එක පිළිගන්න කියලා එයා හිතන් ඉන්නේ කුමක් නිසාද? සමහරට එයාගේ මොකක් හරි හිතේ මොකක් හරි දෙයක් නිසා තමයි කියන්නේ ඉතින් ඔය. තේරුණා නේද? මේක වැඩි. එහේ. බුදුරජාණන් දේශනා කළ හිස් පුරුෂය අසන ප්‍රකාශයක් කළා. හිස් පුරුෂය නකෝතම් මෝගපුරිස අරහත්තස්ස මච්චරායාමි. හිස් පුරුෂය මම අරහත්වයට මසුරු නෑ කිව්වා. අපිච තුහියේ චේතම් පාපකන් දිට්ඨිගතං uppannantam පජහ. කුමද්ද ඒ නමුත් ඔබ තුල පවිතු දෘෂ්ටියකට අයත් දෙයක් ඉපදුනා. අතහරින්න කිව්වේ ඒක. දැක්කනේ දැන් බුදුරජාණන් වහන්සේ දැන් මෙයාගේ හිතේ අකුසල් උපදින හැටි දකින්න. මෙහෙමයි. දෘෂ්ටි උපදිනකොට පාපී දෘෂ්ටි උපදිනකොට සම්මා දිට්ඨිය මොකද වෙන්නේ? ෂේවිලා යනවා. ඒකනේ පස්සේ තියෙන එක භාග්‍යතුන් හතර පේනවද? සම්බුදු නේත්‍රයට. මේ පුරුෂ ඉන්ද්‍රිය ඥාණයට පේනවා. දැක්ක නේද? දැන් මේ වගේ දෙයක් දැන් භාග්‍යතුන් වහන්සේ ලංකාවේ පුදුනා කියන එක අනුමෝදන් වුණාම මිනිස්සුන්ට මහ ලොකු ප්‍රශ්නයක් නෑ. ඒක පොඩි දෙයක් කියලා මිනිස්සුන්ට හිතෙන්නේ. මේ අරහත්ත්‍ය කියාගෙන මේවා දැන් මේවා හරියන්නේ නැහැ මේවා වෙනස් කරන්න ඕන කියලා මේවා පොඩි කතා කියලා හිතෙන්නේ කෙනෙකුට. එහේ ස්වාමීනි. නමුත් ඒ කතාවේ බරපතලකම ඒ දෘෂ්ටිවල හිතේ ඉපදිච්ච දෘෂ්ටිවල තියෙන බරපතලකම බුදු කෙනෙක් හිටියනම් විග්‍රහ කළදී තේරුණා නේද? ඒ දෘෂ්ටියේ තියෙන බරපතලකම. ස්වාමීනි ඒවා එකින් එක අනුක්‍රමණයෙන් සමාදන් වෙන්න ගියාට පස්සේ අහගෙන ඉන්න අයත් අපේ ස්වාමීන් වහන්සේ පෙන්වා දුන්න ආකාරයෙන් සම්මා දෘෂ්ටියට තිබුණු ඉඩකඩ හිතේ අනිවාර්යෙන් නැති වෙනවා. එහෙමයි ස්වාමී. නැති වෙවි ටික ටික නැති වෙවි යනවා. තේරුණා නේද? එතකොට දැන් ගරහන්නේ ධර්මයටනේ. සතිපට්ඨානනේ ගරහන්නේ ඔය. ඕකලා හරියන්නේ නැහැ කියලා කියන්නේ එතකොට. තේරුණා නේද? එහේ. සතර සම්‍යක්ප්‍රදාන වීරියට තමයි ඕකලා හරියන්නේ නැහැ කියන්නේ. සතර ඉර්ධිපාදයට තමයි ඕකලා හරියන්නේ නැහැ කියන්නේ. පංච ඉන්ද්‍රිය පංච බල වලට තමයි ඕකලා හරියන්නේ නැහැ කියලා කියන්නේ. ඕකලා හරියන්නේ නැහැ කියලා කියන්නේ ඒකට. එතකොට තුරියා කරන්න කියන්නේ මොකද්ද? මට පේනට ඉතින් කරන්න කියන්නේ ඔය යා පුද්ගලිකව ඔය හදාගත්තු ලෝකේ තමයි කියන්න කරන්න කියලා කියන්නේ ඒකට. ඒකයි. ඒතර ඒව මොනවද ඔක්කොම? පවිතු දෘෂ්ටි. එහෙමයි. ඊට පස්සේ කියන සුණක්කත්තේනි සොඳුරු ගති ගුණ ඇති රහත් ශ්‍රමණේ කී ඔබ යම් මේ නිර්වක්කෝරත්තිය කත්තිය ගැන හිතුවද එයාට අත්ත නිරණම ඔබ දන්නේ නැහැ කිව්වා. ඒක තථාගතයන් වහන්සේ දකින්නවා කිව්වා. මොකද්ද?
මේ සත්තන දවසේ අලසක නම් වූ අජීර්ණ රෝගයකින් ඔය දැන් ඔබ අද රහතන් වහන්සේගේ හිතාගෙන ඉඳපු කෙනා කලුරිය කරනවා කිව්වා. එහෙමයි. දැන් මේ සාමාන්‍ය මනුස්ස ධර්මයට වඩා ඉක්මවා ගියපු උත්තරීතර මනුස්ස ධර්මයක් දැන් මේ කියන්නේ. දැන් මෙයාගේ හිතේ ඉපදිච්ච පෞද්ගලික දෘෂ්ටිය ගැනත් පැහැදිලි කළා. මෙයා පැහැදිච්ච කෙනාට අනාගතේ මොකද්ද වෙන්නේ කියලා දැන් අනාගතේ බල්ලා කියනවා. ඒත් මේ පුරුෂයාට පහදින්නේ. එහෙමයි ස්වාමීනි. ඒ වගේ තමයි මේ පාපී හිතේ ස්වභාවය. කොච්චර කිව්වත් පහදින්නේ සිහිනුවණක් ඇති උනේම නෑ. ස්වාමීනි. සමහර මේක කියද්දි hina වෙවි කොක්කන්ලා අහගෙන ඉති. මේ හිතට යන්නේ එහෙයි. තේනා නේද? මේ සමාදම් වෙච්ච කට්ටියත් කොක්කන්ලා hina වෙවි ඇති හිතට යන්නේ. ඒක තමයි පාපී දෘෂ්ටියේ ස්වභාවය. කියනවා කලුරිය කළ කාල කංජක නම් හැමාතිම්ම නිහීන වූ අසුර ලොවක් ඇද්ද එහි උපදින්නේය. මිනිස්සු මලා වූ ඔහු බීරණත් තම්බක නම් සොහොනට ඇද දමන්නාහ. ඉතින් සුනක් කත්තේනේ ඔබ කැමති නම් මේ නිරුවක් කෝරක් කත්තියගේ මලමිනියම ගාවට යන්න කිව්වා. ගිහිල්ලා ඇවැත් නිරුවත් කෝරක් කත්තිය තමන් උපන්නේ කොහෙද කියලා තට්ටු කරලා අහන්න කිව්වා. එතකොට මොකද වෙන්නේ? තට්ටු කරලා ඇහුවා මැවැත් සුනක් කත්ත මම තමන් උපන් තැන දන්නේ මේ කාල කංජනං හැමතිම්ම නිහීන වූ අසුරලොවක් ඇද්ද මං එහි උපන්නේ මේ. නිරුවක් කෝරක් කත්තේ ඔබට පිළිතුරු දෙන්නේ යන යමක් ඇද්ද සුනක් කත්තේනි එහෙම දෙයක් වෙන්න පුළුවන් කිව්වා. දකින්න ලැබෙන දෙයක් කිව්වා. එහෙමයි. දැන් මෙයා ඉතින් අහගෙන ඉන්නවා දැන් සුනක් කත්ත. අහගෙන ඉන්න බලන්න දැන් මේ කපටිකම වංචාව වැඳගෙන සමහරට අහගෙන ඇති. හරිද? වැඳගෙන අහගෙන ඉන්නවා දැන්. ගිහිල්ලා මොකද උනේ? ඊට පස්සේ ලිච්ඡවි මේ පුත්‍රයා නිරුවක් කෝරක් කත්තිය යම් තැනක හොයාගෙන ගියා හිමින් තලවර රහසේ. එහෙමයි. ශාස්ත්‍රුන් වහන්සේ බලන්න දැන් මේ ශාස්ත්‍රුන් වහන්සේ පහදින්නේ. හොර රහසේ ගිහිල්ලා කෝරක් කත්තියට කියනවා කෝරක් කත්තිය ආන්ශ්‍රමණ ගෞතමී ඔබගේ ඉරණම පැවසුවා කිව්වා. කොහොමද වෙන්නේ? කෝරක් කත්තිය මින් සත්වන දවසේ අලසක නම් වූ අජීර්ණ රෝගයෙන් කලුරිය කරන්නේ. කලුරිය කළ කාල කංජක නම් හැමාතින් නිහීනු අසුරලොවක් ඇද්ද එහි උපදින්නේ. මිනිස්සු මලා ඔහු බීරණත් තම්බක නම් සොහොනට ඇද දමන්නේ කියලා කිව් ඇවැත් කෝරක් කත්තිය. ශ්‍රමණ ගෞතමයන්ගේ යම් වචනයක් යම් අයුරකින් බොරුවක් වෙයිද ඒ විදිහට ඔබ කටයුතු කරන්න කිව්වා. ටික ටික අනුභව කරන්නකෝ අජීර්ණ හැදෙන්න දෙන්න තියෙන විදිහට. එහෙයි. පැණු බොනකොට පොඩ බොන්නකෝ අජීර්ණ හැදෙන්න දෙන්න එපා කිව්වා. දැක්කද නේද අසත්පුරුෂ බව? මේ ළඟ ඉඳගෙන. එහෙමයි. දැක්ක නේද මං කිව්වේ ළඟ හිටියත් දැන්නේ කපටි නම් කියලා. දැක්ක නේද? කපටි නම් අඥාන නම් බ්ලේසියෙන් කල්යාණ මිත්‍රයෙක් ඇඟේ හැපි කීට වැඩන්නේ. පේන්නේ මොනවද? පේන්නේ වැරදි. පේන්නේ වැරදි. මේක වැඩේ. බාරගයනි තථාගතයන් වහන්සේගේ වචන යම්සේ විශ්වාස නොකරමින් සුනක් අත ලිච්ඡවි පුත්‍රයා දවස් 1-2 වශයෙන් දිවා රාත්‍රී 7ක් ගණන් කරමින්ම හිටියා කියනවා. අද වගේ කැලෙන්ඩර් නැහැ නේද? ඒතර ගණන් කර ඉන්න එපාය. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ වචන ගැන විශ්වාස නැතුණා වෙන වැඩි. දැක්ක නේද? එකල්ලි බාරගෙන නිරුවක් කෝරක් කත්තේ මේ 7 වෙනි දවසේ අලසක නම් වූ අජීර්ණ රෝගී මරණයටපත් වුණා කියනවා. මෙරි ගොස් කාල කංජක කියන හැමාතිම්ම නිහීනු අසුර ලෝකයක් ඇද්ද ඉපදුනා කියනවා. මිනිස්සු මොකද උනේ? මලා වූ බීරණත් අම්බක සොහනට ඇද්දැම්ම කියනවා. සුනක්කත් ඔය අතරේ මොකද කරේ? හොර රහසේ ගියා නිරුවක් කෝරක් කත්තියගේ මේ අලසක නම් අජීර්ණ රෝගී මියගේ දැනගත්තට පස්සේ හොර රහසේ ගියා. ගිහලා සොහනට ගිහිල්ලා මොකද කරේ? මේ අර මලමිනී යම් තැනකද තුන්වරක් අතින් තට්ටු කළා. තට්ටු කළා හැබැයි කෝරක් කත්තියේ කොහෙද ඉපදුනේ කියලා ඇහුවා. එතකොට මේ අර නිරුවක් කෝරක් කත්තියගේ මල සිරුර නැගිට්ටා. නැගිටලා
මේ වැලි පේදාමින් කියන ඇවත් සුනක් අත්ත මං උපන්තන දනිමි. කාලක අංජකනං හැමතිම නිහීන වූ අසුරු නිකායක් ඇද්ද අනි මං හිපදුනා කියලා උඩු අතට අනි පැතරම බොඩියක වැටුණ. දැන් ඉතරමකොතුන දැන් අර කිසි දෙයක් හෙව්වි බැලුවේ නෑ වගේ නිකන් සාන්තුවරය වගේ ආව බුදුරජාණන් වහන්සේට. භාගතුන් වහන්සේ ඔක්කොම පේනවා දැන් මෙයාගේ සිද්ධිය ටික. ඊට පස්සේ ආවෙල්ල දැන් පැත්තකින් ඉන්නවා. වන්දනා කළා. ඊට පස්සේ කියන සුනක්කත ලිච්ඡවි පුත්‍රයාට ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා සුනක්කත මොකද හිතින්නේ? මම ඔබට නිර්වත් කෝරක් කත්තිය පිළිබඳ යම් ප්‍රකාශයක් කළාද? ඒකේ ඒ විදියට සිද්ධ වුණේ වෙන අයුරකින්ද? අනේ ස්වාමීනි මම බුදුරජාණන් වහන්සේ මට නිර්වත් කෝරක් කත්තිය පිළිබඳ යම් ආකාරයකින් ප්‍රකාශ කළාද? අනේ ස්වාමීනි ඒ කෙසේ මුණ වෙන අයුරකින් නෙවෙයි කිව්වා. දැන් අර මුලින් කිව්වනේ සුනක්කත් මට ඔබ වහන්සේ මේ මනුෂ්‍ය ධර්මයට වඩා උසස් වූ 이르දි ප්‍රතිහාරයක් කළේ නෑ කියලා. ඒක බුදුරජාණන් වහන්සේ යන කුමද දැන් සුනක්කත් කියන්නේ ඔබට? ඉතින් මනුෂ්‍ය ධර්මයට වඩා උසස් වූ 이르දි ප්‍රතිහාරයක් මං කරලාද නැද්ද කියලා ඇහුවා. ඊට සුනක්කත් කල්පනා කළා කියන ඒකාන්තයෙන් ස්වාමීන් වහන්සේ ඇති කල්හි මනුෂ්‍ය ධර්මයට වඩා උසස් 이르දි ප්‍රතිහාරයක් ඔබ වහන්සේ කරන ලද්දේමයි කිව්වා. ඇත්ත නේද? ඇයි? මෙයාගේ හිතත් දැක්කා. කෝරක් කත්තිය පැහැදිච්ච හැටිත් දැක්කා. මෙයාගේ හිතේ ලාමක දෘෂ්ටි ඉපදිලා කුසල් පිරිහිලා කුසල් ඉපදුණු බවක් දැක්ක. ඒ විස්තර කියලාත් දුන්නා. ඒ කෝරක් කත්තිය අනාගතේ මොකද්ද වෙන්නේ කියලා ඒ විස්තරෙත් දැක්ක. ඒකත් කියලා දුන්නා. නමුත් මේ හිස් පුරුෂයාගේ හිත පහදින්නේ. කොහොමද අසත්පුරුෂ බව? දැක්ක නේද? මේවනම් ඉතින් මොනවද කියන අපිට හිතා ගන්න බෑ. එක පැත්තකින් මේ ගොංකමින් වහගෙන තියෙන එකට කියන්නේ ක්ලේශාවරණ. මොහෙන් වහගත්තට පස්සේ තමයි ඊර්ෂියාවත් ඇති නේද? දැන් ලිච්ඡවි කුමාරයෙක් නෙමෙයි. ඒතර අපි සර්වඥයන් වහන්සේ දැන් රාජකුමාරයෙක් නේ. දැන් අර ඒ හැඟීමනේ තියෙන්නේ සම්බුද්ධත්වයේ අදහ ගැනීමක් නෑනේ. අරහත් සම්මා සම්බුද්ධත්වයේ තේරුම් ගැනීමක් නෑනේ. එතකොට මොකද දකින්නේ? තේින්නේ මාත් රාජකුමාරයෙක් මේන් රාජකුමාරයෙක්. මාත් කෙස් බාලා මේත් කෙස් බාලා මගේ සිවුරක් තියෙනවා මේත් සිවුරක් තියෙනවා එච්චරනේ තියෙන්නේ. ස්වාමීනි අසත්පුරුෂ ධර්මයන් අපේ හිත තුළ තියෙනකොට අපිට මොනතරම් විපත්තියක් ඒව නිසා ඇති කරලා ඒතර ගුණේ දකින්න බෑ. එහෙමයි ස්වාමීනි. හැමතිස්සෙම අර බාහිරින් දකින්න දෙයින් අහන දෙයින් සමබවට පත්වීමක් හෝ පහත් හෙලීමක් මනසින් කරගන්නවා. ගුණයක් සිහි කරවලා Tamanට වඩා උසස් නේද කියලා තේරුම් ගැනීම හැකියාව අසත්පුරුෂ ධාතුවේම ස්වභාවයක් තමයි ඒක ඇති වෙන්නේ. එහෙමයි. අසත්පුරුෂ ධාතුවේම ස්වභාවයක්. තේරුණා නේද? සිවුරෙන් සමාන කරගත්තා, කෙස් ටික බාලයකින් සමාන කළා, දැනුම ටිකක් තිබුණා නම් ඒකෙන් සමාන කරගත්තා, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ටිකක් ලැබිලා තියෙනවා නම් ඒකෙන් සමාන කරගත්තා එච්චරයි. ඉන්හිහාට විනිවිද දකින්න දෙයක් ඒ මානසිකත්වය තුළ නිර්මාණය වෙන්නේ ඇලීසි. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ දකින්න තරම් මේ වාසනාව අහිමි වුණ මේ අසත්පුරුෂ. ඊතරම්ම අසත්පුරුෂයි. එහෙමයි ස්වාමීනි. ඊතරම්ම අසත්පුරුෂයි. එහෙයි. සාමාන්‍යයෙන් සමහර අපි මේ අසත්පුරුෂයි කියන ලෝකෙත් සමහර අය භාග්‍යවතුන් වහන්සේට ගෞරව සත්කාරය පොඩ්ඩක් දක්වනවා කට්ටිය ඉන්නවනේ. නැද්ද නික? ඒකවත් නෑ එතකොට. ඒකයි කියන්නේ පොත්වල තියෙනව හරියන්නේ නැහැ කියනවා නේද? ඇයි ඒ? පහදින්නේ නැහැ ඒකට. පහදින්නේ. අඩු ගන්න ඉච්චර ගැඹුරු දේවල් නෙවෙයි. අර මහා සීලස්කන්ධෙට පහදින්න එපාය. අම්මෝ රහතන් වහන්සේ නමක් මේ වගේ උදාර සීලස්කන්ධකින් යුක්ත වුණා සාදු සාදු කියන්න බෑ. එතෙන්ට එන්න බෑ. ඇයි Taman රහත් කියලා රැවටිලානේ ඉන්නේ. ඒ තමන් රහත් කියලා රැවටිච්ච ඒ හොරදෙටුවාටත් එතන ඉන්න බැරි නම් ඊට පස්සේ මොකද්ද කරන්නේ? තමන්ට එතන ඉන්න බෑ කියන එක නෙමෙයි කියන්නේ. මොකද්ද කියන්නේ? පොතේ තියෙන එක වැරදි තමන් රහත්. ස්වාමීනි. තේරෙනවද? අහන්න එක වැඩි. දැන් ඔය මේ මුලින්ම මතකද අර මේ තුන්බෑ ජටිලිය ගාවට ගියානේ. උරුවේල කාශ්‍යප ගාවට කියන්නේ මොකද කිව්වේ? දැන් භාග්‍යතුන් වහන්සේ යාටත් වඩා ඉහළින් ලොකු ඉර්ධි ප්‍රතිහාර පානවා. මොකද්ද කියන්නේ? මේ ඉර්ධියක් නම් හොඳයි තමයි. ඉර්ධිය ඉර්ධි ප්‍රතිහාරය තියෙනවා.
හැබැයි මම වගේ රහත් නෑ. එහෙම හිතන්නේ හැමතිස්සෙම. එහෙයි ස්වාමීනි. තෙක් නේද? මේ සසරේ පාරමී පුරාගෙන ආපු උත්තමයන්ටත් වෙන වෙලේ. එහෙමයි. හැමතිස්සෙම හිතනවා ඔව් මට වඩා ලොකු 이르දි ප්‍රාතිහාරයක් නම් පාන්න පුළුවන්. එහෙනම් මම වගේ රහත් නෑ. ඒකයි මේ අද රහත්යයි කියා ගන්නා ඒ හොරු ඒ ත්‍රිපිටකයට ගරහන්නේ ඒකයි. ඇයි හොරුන්ට ඒ ත්‍රිපිටකයේ තියෙන උදාහර ධර්මය තුලට සම්වදින්න බෑ. ඒ සීලයට, ඒ ඉන්ද්‍රිය දමනයට, ඒ ආහාරයේ මාත්‍රාවට, ඒ සති සම්පජන්නයට, ඒ සමාධි වලට සම්වදින්න බෑ. ඒතර ඒ හොරු මොකද්ද කියන්නේ? පොතේ තියෙන එක බොරු අපි රහත්. එහෙමයි ස්වාමීනි. දැක්ක නේද? ඒ හොරු ඒක ධර්මයට ගරහන්නේ ඒකයි මේ භාගතුන් වහන්සේගේ අවබෝධයට. මේක හරියන්නේ නැහැ මේක අපි කියන එක පිළිගන්න ඕන. ඒකයි කියන්නේ. එහෙමයි. ඔන්න රහත්යයි කියා ගන්න හොරුන්ගේ මේ සැබෑ ස්වභාවය. ආය වෙන එකක් නෙමෙයි. තේරෙනනේ? එක්කෝ රැවටිලා එක්කෝ ලාභ සත්කාර රැස් කරන අදහසින් කරන දෙයක් ඒක. ආය වෙන එකක් නෙමෙයි. ඊට පස්සේ දේශනා කළා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා මේ එහෙම උසස් ප්‍රති ප්‍රාතිහාරය නොකලාද කළාද? අනේ ස්වාමීනි කළාමයි. මිසෙත් හිස් පුරුෂය මනුෂ්‍ය ධර්මයට වඩා උසස් වූ 이르දි ප්‍රාතිහාරයක් කරන්නා වූ මාහටම කියනවනෙම ස්වාමීනි මම භාග්‍යතුන් වහන්සේ මට මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ඉර්ධි ප්‍රාතිහාරයක් නොකරන සීකයි බලව හිස් පුරුෂය බොන කොච්චර වරදන්න කරාද කියලා අහනවා. එහෙමයි. මතකද ඉස්සෙල්ලා අපි ඊයේ කතා කරද්දී කිව්වා? එහෙයි ස්වාමීනි. ඔබ වහන්සේ මට මේ මනුෂ්‍ය සාමාන්‍ය මනුෂ්‍ය ධර්මයට වඩා උසස් වූ ඉර්ධි ප්‍රාතිහාරයක් පෙන්වන්නේ ඒ නිසා මම සිවුරු කරලා යනවා. මේ දැන් බුදුරජාණන් සිහිය උපද්දනවා. උඹට මම මෙහිම අවස්ථාවක මෙහෙම එකක් කළා. ඒක බලා මේ ඒකට සාමාන්‍ය මනුෂ්‍ය භාවයට වඩා මේ උසස් වූ ඉර්ධි ප්‍රාතිහාරයක් නෙවෙයිද මම මේ කළේ. එහෙම කළා තියෙද්දි තමයි එතකොට මේ කියන්නේ මොකද්ද? සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවයේ ඉක්මවාගේ උසස් ඉර්ධි ප්‍රාතිහාරයක් කළේ නෑ කියලා. කරද්දි හිත පහදින්නේ. එහෙයි. කරද්දි හිත පහදින්නේ. ස්වාමීනි දැන් සුනක්කත්තර බෙහා භාග්‍යවතුන් වහන්සේගේ මේ අනුශාසනා ප්‍රාතිහාර්ය මේ දැන් අහගෙන ඉන්නකොට අපිට ඒකනේ බලන්න දැන් නේද? එහෙමයි ස්වාමීනි. ඒකනේ ඥාන මාත්‍රේ කන් හැන්දක් තියෙන කෙනාට පවා කොච්චර ශ්‍රද්ධාවක් ඇති කරගන්න පුළුවන්ද භාග්‍යතුන් වහන්සේ. එහෙමයි. එච්චර ඕනේ නෑ. අන්න ඒකයි කියන්නේ. ඉතින් මේ ආකාරයෙන් මේ විමසීමට පැමිණිලා ස්වාමීනි අපේ භාග්‍යවතුන් වහන්සේ ගැන පැහැදෙන්න තියෙන අවස්ථා කොහොම හරි උදා කරගෙන මේ එතෙන් ගත්තොත් හොඳයි. එහෙයි ස්වාමීනි. මුලින්ම අසත්පුරුෂකම නැති වෙන්න. ඒකයි කපටිකමයි. ඒ කපටිකමයි අසත්පුරුෂකමයි තියාගෙන ලීසි නෑ. බුදුරජාණන් වහන්සේ පාදිනවා කියන එක නෑ. එහෙයි ස්වාමීනි. ලීසි නෑ. අද සමහර මිනිස්සුන්ගේ ඕක ඔක්කොම තියෙන එක තමයි අද බුදුරජාණන් වහන්සේ කියදි සාදු කිව්වාට තේරෙනව නේද? මේ ගුණයන්ගෙන් යුතුව ඇත්තටම භාග්‍යතුන් වහන්සේ මේ පොළොව තල ඇවිදගෙන ගියා නම් ওই සාදු කියන මිනිසුන් බැන බැනීම එච්චර ඥානෙ ඉඳලා තේරෙනව නේද? එහෙම නෑ. ඇයි බොහෝ අය එතකොට මේ බුදුරජාණන් වහන්සේ කියලා පැහැදිලා ඉන්නේ පිළිමෙටනේ. පිළිමේ විදියට ඉන්න නිසා තමයි සාදු කියන්නේ. තේරෙනව නේද? ඔය ආසනෙන් බැලලා නැගිටලා පියවර තියලා ගිහිල්ලා මේ ධර්මයේ කිව්වනම් එහෙම කවුරුවක්වත් නැහැ. කවුරුවක්වත් නැහැ සමහර විට. තේරෙනව නේද? ඒකයි. පිළිමේ විදියට ඉන්නව කියලා හිතාගෙන තමයි ඔය ඉන්නේ. දැන් කෝරක්ක දැන් මේ කියන සුණක්කත්තත් එහෙමනේ. දැන් රහතන් වහන්සේ නමක් කියලා යා ප්‍රතිරූප හිතේ මවාගෙන තියෙන මොකද්ද? හෙළුවෙල්ලින් ඉන්න ඕන. දෙදෙන බිම තියාගෙන යන්න ඕන. බිමට දාපුව කන්න ඕන. එහෙමනම් රහත්. එහෙම හිතන් ඉන්න මොඩ මිනිස්සු නැද්ද? ඉන්නවා. අද ඉන්නවා. එහෙයි. ඔව්. ඒ වගේ මේ අඥානකම නම් කතා කරලා වැඩක් නැහැ. අඥානකම. ඊට පස්සේ බුදුරජාණන් දේශනා දැන් භාර්ගවට නෙමෙයි විස්තරය කියන්නේ භාර්ගව මම විසින් මෙසේ කියද්දි සිහිය උපද්දද්දිත් මෙසේ කරුණ කියා මෙයාගේ භාග්‍යතුන් වහන්සේගේ ගැන තියෙන ශ්‍රද්ධාව උපද්දන්න මහන්සි ගනිද්දි මෙයාගේ හිතේ ශ්‍රද්ධාව ඉපදුන්නේ නැහැ. සුනක්කත් ලිච්ඡවී පුත්‍රය අපායට නියම වූ කුසෙයින්
නිරයට නියම වූවෙකුසෙයින් සසුනින් බැහැරව ගියානේ කිව්වා. ඔය එක සිද්ධියක් ඈ. එහෙයි. තව සිද්ධියක් තියෙනවා. භාර්ගවේනි මම එක් සමයක විශාලා මහනුවර මහා වනයේ කූටාගාර ශාලාවේ වාසය කළා. එතකොට කාලාර මට්ටුකන නිර්වත් තවුසෙක් විශාලා මහනුවර වජ්ජි ග්‍රාමයේ ලාභයෙන් අගතැන්පත් පැමිණ යස පිරිවරින් අගතැන්පත් පැමිණ වාසය කරනවා. ඔහු විසින් වෘත පත හදක් සමාදන් වෙලායි. වෘත පද 7ක් සමාදන් වෙලායි. මොකක්ද? දිවි තිබෙනතුරු නිර්වත්ව සිටින්නෙමි කියලා වෘතයක් සමාදන් වෙලා හිටියා. වස්ත්‍ර නොහදින්නෙමි දිවි තිබෙනතුරු බ්‍රහ්මචාරීව සිටින්නෙමි. අමු සැමියන් ලෙස නොහැසිරෙන්නෙමි. දිවි තිබෙනතුරු සුරාවෙන් හා මස් වලින් පමණක් යැපෙන්නෙමි. ඔය කාලේ සිද්ධිනේ. බත් ව්‍යංජන ආදී අනුභව නොකරන්නෙමි. සුරායි මසු විතරයි. එහෙයි. විශාලා මහනුවරට නැගෙනහිරින් උදේන නම් චෛත්‍යයක් තිබේද ඒ සීමාව ඉක්මවා නොයන්නෙමි. විශාලා මහනුවරට දකුණින් ගෝතමක නම් චෛත්‍යයක් තිබේද ඒ සීමාවත් ඉක්මවා නොයන්නෙමි. විශාලා මහනුවර බටහිරින් සත්තම්බක නම් චෛත්‍යයක් තිබේද එම සීමාවත් ඉක්මවා නොයන්නෙමි. විශාලා මහනුවරට උතුරින් බහුපුත්තක නම් චෛත්‍යයක් තිබේද එයත් ඉක්මවා නොයන්නෙමි. දැන් මෙයා ඔන්න මහා ලොකු කයිවාරුවක් ගහලා හිටියා. එතකොට මොකද වුනේ? මේ සප්තර වෘත පදයන් සමාදන් වෙච්ච නිසා වජ්ජි ගමේ හිටපු මිනිස්සු පොටසක් පැහැදලා හිටියා. ශාස්ත්‍රුන් වහන්සේ වැඩ ඉන්න කාලේ. දැන් පහදින්නේ මොකටද? අන්න එක කියන්නේ මේ ප්‍රඥාවකට හිතක් සංවේදී වෙන්න ඒක මහා මානසික විශාල දෙයක් දියුණුවක් තියෙන්න ඕන. එහෙයි ස්වාමීනි. එතකොට මේ වගේ මේ සිද්ධිවලට පහදින් ප්‍රඥාවක් ඕනේ නැහැ. තේරුණා නේද? මොකද මේ හෙළුවෙල්ලට ඊළඟට මේ යම් තැනක හිර වෙලා ඉන්න අනේ කොහේ එතනින් කොහාට යන්නේ නැහැ. ඒ වගේ දේවල් වලට පහදින්න මහ මොලයක් ඕනේ නැහැ. ස්වාමීනි දැන් සාස්ත්‍රුන් වහන්සේගේ අනුශාසනාව නැතිව එවැනි කිසිවෙකුට මේ සීලය සඳහා නිර්වචනය හොයාගන්න බැරි වෙන විදිහ. ඒක තමයි. අගතියෙන් අගතියටම අගතියටම යනවා. එහෙයි ස්වාමීනි. එහෙම ලෝකෙ තමයි සම්මා සම්බුදු කෙනෙක් පහළලා මෙයයි සීලය කියලා පෙර නොයසු විරු දහමක් ඉස්මතු කළන්නේ. කොතරම් ආශ්චර්යද ඒක. ආශ්චර්ය සීල සම්පත්තියක් ඉස්මතු කරන සාස්ත්‍රුන් වහන්සේ. එහෙමයි. ඊට පස්සේ දැන් මෙයා යස පිරිවරින් දැන් අග තැන්පත් වෙලා ඉන්න අර හේතුව නිසා. එකල්ලි භාර්ගවේනි සුනක්කත් ලිච්ඡවි පුත්‍රයා නිර්වත් කාලකම කාලාර මට්ටු යම් තැනක සිටියාද එතනට ගියා කියනවා. ගිහිල්ලා නිර්වත් කාලාර මට්ටුකින් ප්‍රශ්නයක් ඇහුවා කියනවා. නිර්වත් කාලාර මට්ටුක ඔහුගේ ප්‍රශ්නට වලට පිළිතුරු දෙන්න බැරි වුණා කියනවා. තේරුණා නේද? ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න බැරි වුණා. එසේ අසමර්ථ වීමෙන් කෝපයයි ද්වේෂයයි නොසතුටයි පහළ කළා. පහළ කළාට පස්සේ මොකද උනේ? එකල්ලි භාර්ගවේනි සුනක්කත් ලිච්ඡවි පුත්‍රයාට හට මේ අදහස ඇති වුණා කියනෝනේ බවත්නි ඒකාන්තයෙන් සොඳුරු ගතිය ඇති රහත් ශ්‍රමණයෙකුට මං අනේ හිරිහැල කොලාන්නේවද. දැන් අර දේශය පේනවා කියන හිතනවා මොකද්ද? අනේ මං රහත් ශ්‍රමණයෙකුට හිරිහැල කළා. ඒකාන්තයෙන් එයා අපිට බොහෝ කලක් අහිත පිණිස දුක් පිණිස නොවේවා. එතකොට එයා මේ නිකලෙස් බවමනින්නේ රාගදේශ මොහොදුරු වීමෙන් නෙමෙයි. කොමකින්ද? අනිර්වස්ත්‍ර භවයෙන්. එහෙයි. රාගදේශ මොහොදුරු වෙන්න ඕනේ මොඩ කෙනාට. දැක්ක නේද? ස්වාමීනි දැන් රාගදේශ මොහ තියෙනකොටම දැන් තියෙන අපි සියලු දෙනා මේ කොතරම් අනතුරු සහිතයිද කොයි මොහොතේ තරහට පැමිණෙන්න පුළුවන්ද මේ දැන් බලන්න මෙයා පහදන විදිය. එහෙයි ස්වාමීනි. මෙයා හිතනවා මොකද්ද? දැන් අර ටිකෙන්ම ඔලුවට දාගෙන ඉවරයි මෙයා රහත්. ගිහින් ප්‍රශ්න අහනවා. ප්‍රශ්න අහුවම අර ගොයියට තරහ ගියා. තරහ ගිහින් ආයෙත් මොකද වෙන්නේ? තවත් පහදිනවා. අම්මෝ මම පවක් කරගත්තා. එහෙයි. මේකට තරහ ගියා නෙවද මේක හිතේ කෙලෙස් තියෙනව නේද? ඒක තේරුම් ගන්න හැකියාවක්. එහෙමයි. ස්වාමීනි දැන් සාමාන්‍ය ජීවිතයේ මේ අපි බොහෝ දෙනාටත් වෙන කාරණාවක් අර නිකලස් භවයේ සොඳුරු සීමාව අඳුරගන්න අපිට ඇහැට පේන්නේ නැතුව යනවා.
නමුත් අර වගේ ඒක සාමාන්‍ය ඇසට පේන්නේ නැහැ. එහෙමයි. ඒක ප්‍රඥාවෙන් කරන්න ඕන විනිශ්චයක් නේ. එහෙයි ස්වාමීනි. කෙලෙස් සහගත බව, නිකෙලෙස් සහගත බව. ඒක මේ සාමාන්‍ය මසසින් අපි යම් දෙයකට පහදිනවා කියන එක පෘථජ්ජන කෙනාගේ තියෙන දෙයක් කියලා. ස්වාමීනි කෙලෙස් නැති තැන මේ කොතරම් ආරක්ෂාවක් තියනවද දැන්? කෙලෙස් නැති කෙනෙක් ඇසුරු කරන්න රහතන් වහන්සේ හරි අපිට භාග්‍යවතුන් වහන්සේ සමීපේ අපිට මොනතරම් සුවයක්ද? ස්වාමීනි කෙලෙස් සහිත මේ පිරිස කොයි මොහොතේ අපිට විපත්‍ය පිණිස ඒගොල්ලෝ කටයුතු කරයිද කියලා. ඒ මෙලෝදියක් තේරෙන්නේ නැහැ දැන් මිසුණක්වත්. එහෙමයි සාය. හරි බුදුමයි ඒක. ඉතින් ඒක තමයි කියන්නේ අඥානකමේ කිමිදුනාට පස්සේ එකක් මාන්නක්කාරකම, එකක් ඊර්ෂියාව. දැන් ඒතකොට ඊර්ෂියාවෙන් යට වෙලා නම් ඉන්නේ අර ඒ කොච්චර ගුණ තිබුණා පේන්නේ නැහැ. එහෙමයි. ඒකනේ වැඩි වෙලා තියෙන්නේ. ස්වාමිනේ නිකලස් භවයේ සොඳුරු අර්ථය මේ වටහා ගන්න තමන් උනන්දු වෙන්නේ නැතුව දුටුමනතේ අර රූස්ස දේවල් දැක්කට පස්සේ එහෙසයි. අඥාන මනසේ ස්වභාවය. එහෙමයි. අඥාන මනසේ ස්වභාවය. හිතා ගන්න බෑ ඉතින් නේද? ඊට පස්සේ භාර්ගවේනි මම යම් තැනක හුන්නේම්ද සුනක් අත ලිච්ඡවි පුත්‍රය ආවා කියන ඉතින්. ඇවිල්ලා සක්සා වන්දනා කළා කියන. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා දැන් දැකි භාග්‍යතුන් මේක දැක්කද? එහෙමයි. දිවසින් දැක්කේ. හිස් පුරුෂය ඔබත් ශාක්‍ය පුත්‍ර ශ්‍රමණේ කියලා ප්‍රතිඥා දෙනවද කියලා ඇහුවා. කිම ස්වාමීනි කවර හේයින් භාග්‍යතුන් වහන්සේ මට මේ හිස් පුරුෂය ඔබ ශාක්‍ය පුත්‍ර ශ්‍රමණේ කියලා ප්‍රතිඥා දෙනවද කියලා කියන්නේ කුමක් නිසාද කියලා ඇහුවා. සුනක්කත් දැන් ඔබ නිරුවත් කාලාර මට්ටුක වෙත ගිහින් ප්‍රශ්නයක් ඇහුවා නේද? නිරුවත් කාලාර මට්ටුකකින් ප්‍රශ්නයක් ඇහුවට පස්සේ එයාට උත්තර දෙන්න අසමර්ථ වුණා. අසමර්ථ වෙලා කෝපයයි දේශයයි නොසුටයි පහල කළා. දැන් අද රහත්ය කියා ගන්න ඔය සමහර උන්දලාගේ සමහර ඒවට නිරුත්තර වෙනවා. ඒකට පහදුන සමහර නෝඩේ. තේරුණා නේද? එහෙමයි. සමහර ඒවට ඊට පස්සේ ඒවට අනිත් පැත්තට අර පෙරලා නිකන් අර ආන්දල ඉස්සල යන වගේ උත්තර දෙනියෝ තියෙන්නේ. ඒ වගේ ඔහි හරි මෙහි පෙල්ල මොන හරි කියවනවා. ඒකට පහදුන සමහර නෝඩේ ටික. එහෙමයි. කියන්නේ ඒගොල්ලන්ට ඕන මොකක් හරි ඇහුවට පස්සේ ඒකට උත්තරයක් ඕන මිසක මේ උත්තරේ ප්‍රඥා ගෝචරද ඒ මොකක්වත් ඕනේ නැහැ. උත්තරයක් හම්බුන. රට පටලෝප උත්තරයක් හම්බෙනවා නම් ඒ අනිරුත්තරයි. එහෙමයි. පිළිගන්නවා. දැන් මේ තැන් වලට ඔය මේ ප්‍රසිද්ධය කියාගෙන සමහර මිනිස්සු ගිහිල්ලා සාකච්ඡා පවත්වනවා. අර මෝඩයෝ වගේ අර කහ පිළි අරගෙන ඔහේ ඉන්නවා. එහෙමයි. මුකුත් නැහැ ප්‍රඥා ගෝචර බවක් එහෙම ගන්නෑ. අර රට පටලවල හරි මෙහි කරකවල මොනවා හරි කියවල කෑ ගහන්න අතර වෙනවා. අර ඊට පස්සේ හරි කියලා පිළිගන්න. එහෙමයි තියෙන්නේ. ඊට පස්සේ කියනවා දැන් මේ බලන්න මේ වගේ සිද්ධියක් තමයි දැන් මේ සුණක් අත්තකෙත් තියෙන්නේ. ඊට පස්සේ කිව්වා බුදුරජාණන් දේශනා කළා දැන් මේ උත්තර දෙන්න අසමර්ථ වෙලා කෝපය, දේශය, නොසුටය පහල කළාට පස්සේ ඔබට මෙහිම අදහසක් ඇති වුණා නේද? අම්මෝ ඒකාන්තයෙන් සොඳුරු ගතිය ඇති රහස් ශ්‍රමණේකට හිරිහැල කළා. ඒකාන්තයෙන් අපට බොහෝ කලක් අහිත පිරිස දුක් පිරිස පව නොවේවා කියලා හිතුව නේද කියලා ඇහුවා. එසේ ස්වාමීනි මම එහෙම හිතුනකො ඇයි ඔබ වහන්සේ යරහත්තට මසුරුද කියලා ඇහුවා. එහෙමයි ස්වාමීනි. අර කොහොම දැන් පැහැදිලි කරලා විමසලා දෙනවා. අන්තිමට මොකද කැරකෙන්නේ කොතෙන්ද? අන්තිමට කැරකෙන්නේ. ඇයි ඔබ වහන්සේ යරහත්තට ඊර්ෂ්‍යා කරන්නේ? ඉතන අරහත්ත්වයට පත් වෙලා කියලා බැසගෙන ඉවරයි. භාග්‍යතුන් වහන්සේ මිතරම් ලස්සනට සුන්දරව ප්‍රඥා ගෝචරව පැහැදිලි කළ දෙනවා. ඒ අරහත් තේරුම් ගන්න බෑ. එහෙමයි. දැක්ක නේද? ඇයි ඒකට හේතුව එක එක්කිනාගේ මේ අරහත්ත්වය එකිනෙක කෙනා මවාගත්තු ලෝකයක් හදාගෙන තියෙනවා. ඒකයි වෙන්නේ. සමහර අය අරහත්ත්වය හදාගෙන ওই ක්‍රමයට. මේ සූස්ක ප්‍රතිපදාවට. එහෙමයි. සමහර අය තමයි මොකද්ද? අර ආන්දල ඉස්සල යල වගේ හැම එකටම මොනවා හරි රටපටලවල උත්තරයක් දෙනව නම් හිතනවා මේ අරහත්ත්වයටපත් වෙලා. සමහර අය හිතනවා ලීසින් ආසාවක් ඇති වෙන්නේ නැත්තම් මෙයා දැන් අරහත්ත්වයටපත් වෙලා. සමහරලාට ඕන දෙයක් ඇහුවට පස්සේ hina වෙලා උත්තර දෙනවා තරහ යන්නේ නැත්තම් එන්න මේ අරහත්ත්වයටපත් වෙලා ඇති. ඔච්චරයි. එහෙමයි. කියන දේ ප්‍රඥා ගෝචරද? එහෙම එකක් නැහැ. එහෙමයි ස්වාමීනි. හිස් පුරුෂේ මම අරහත්ත්වයට මසුරු කරන්නේ නැහැ කිව්වා. එනමුත් ඔබ තුල මෙහෙම දෘෂ්ටියක් ඇති වුණා නෙමෙයි. ඒ අත්තර දමන්න කිව්වා.
ඔබට බොහෝ කලක් අහිත පිණිස දුක් පිණිස නොපවතිවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මේ සුණක්කත්ත ගීත දිහා බල බලා මෙයාගේ හිතේ අකුසලයේ කුසලයේ හඳුනා ගනිමින් මේ අකුසලයේ යට කරගෙන කුසලයේ යට කරගෙන අකුසල් මතුවෙන හැටි දැක සම්මාදිට්ඨිය යට කරමින් මිත්‍යා දෘෂ්ටිය උපදිනවා දැක කොච්චර ලස්සන මේ විශ්මිත ස්වභාවයක්ද ඒක. කොතරම් මහා කරුණාවකින් ස්වාමීනි. හිතාගන්න බෑ. එහෙමයි. දැන් බලන්න මේ වගේ උදාර දසබල ඥානයකින් මේ දෙව් මිනිස් ලෝකයාගේම සිත් බල මේ පිහිට වෙන මහා කාරුණික ගුණේ පිහිටන්නේ ඒකත් එක්ක. දැන් අපි නම් බාහිරින් බැලුවන් ලස්සනට ඇඳගෙන යනකොටත් අපිට ඉරිසියාව. හොඳ ගෙයක් තියෙනවා නම් අපිට ඒත් ඉරිසියාව. නැද්ද? එහෙමයි. සමහරවිට අපිට එයාට හොඳ ගෙයක් තියෙනවා. ලස්සනයි, සල්ලිත් තියෙනවා. හැබැයි මහා කාරුණිකයි, ගුණවත්, ප්‍රඥාවන්තයි, පහදින්නේ නැහැ. නැද්ද බලන්න? සමහර කට්ටිය. සමහරට කන්නත් නැහැ, බොන්නත් නැහැ, හොටු පොරාගෙන ඔහේ ඉන්න මොන හරි කියෝ. ඒකට පහදිනවා. නැද්ද එහෙම? මේක වැඩි වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ එහෙම නෙමෙයි කෙනෙක්ගේ ජීවිතය විනිශ්චය කරන්නේ. එයාගේ අභ්‍යන්තරයේ සිත දිහා බලනවා, හිත ඇතුලේ තියෙන කුසල් බලනවා, අකුසල් බලනවා. ඒ අර දසබල ඥානින් තමයි පරසත්තානම් පරපුග්ගලනම් ඉන්ද්‍රිය පරෝපරියත්. ඒකින් තමයි දහම් දෙසන්නේ. ඒ අඩු ගානේ මේ පුද්ගලයාට පුළුවන් නම් භාග්‍යතුන් වහන්සේ දිහා දැකලා සාදු කියලා සුගතියට යන්න. ඒ හැකියාව හිතේ තියෙනවා නම් ඒ පුද්ගලයා කරා ගාවට භාග්‍යතුන් වහන්සේ යනවා. එහෙමයි ස්වාමීනි. අර ෂැඩුල් කාන්තාවක් නිරේ යන්න ඉඳලා මතකනේ. භාග්‍යතුන් වහන්සේ විමිදිරි උදේසන අර දකින්න දැන් නිරේ යන්න හිටියාට දැකලා හිත පහදවගෙන සුගතියට යන්න පුළුවන් හැකියාව මනසේ උපදින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ඒ වෙනුවෙන් වඩිනවා සමහර අවස්ථාවල. ඒ වෙනුවෙන් වඩිනවා. දැන් මේ දේශනාවෙත් අන්තිමට තියෙනවා. දැන් මේ භාර්ගව තාපසයනේ කියන්නේ මේ. එහෙමයි. ඒක දැන් භාර්ගව තාපසය අන්තිමට කියනවා මේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ මට ධර්මයේ දේශනා කරන්න අනේ දක්ෂ වනසේක අනේ ශාස්ත්‍රුන් වහන්සේ මට ධර්මයේ දේශනා කරනසේකවා කියලා දේශනා කරනවා. මේ භාග්‍යතුන් වහන්සේ පහදිනවා. පැහැදිලිව කියනවා මේ ස්වාමීන් වහන්සේ මට භාග්‍යතුන් වහන්සේ මට මේ ධර්මයේ දේශනා කරනසේකවා. බුදුරජාණන් වහන්සේ හරි ආශ්චර්යයි. දේශනා කරනවා මේ කුමක්ද මේ භාර්ගවේනි ස්වාමීනි යමෙක් භාග්‍යතුන් වහන්සේ තේ භික්ෂුත් පෙරලීගිය සිත් ඇත්තවුන්සේ පිළිගනිද්ද පෙරලීගිය සිත් ඇත්තෝ ඔහුමයි කියනවා. දැන් බුදුරජාණන් වහන්සේ ගැරහුවනේ මේගොල්ලෝ. ඊට පස්සේ මෙයා කියනවා අනේ ස්වාමීනි මට භාග්‍යතුන් වහන්සේ විශේෂ සුබ මෝක්ෂයන් උපදව ගන්න අනේ ධර්මයේ දේශනා කරනසේක්වා. භාග්‍යතුන් වහන්සේ ඒකට දක්ෂයි කියලා මම හඳුනගෙන ඉවරයි කියලා කියනවා. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරන භාර්ගව අන්‍ය මතවාදයකින් යුක්ත අන්‍ය දෘෂ්ටියක් විශ්වාස කරන කැමති වෙලා ඉන්න අන්‍ය වැඩපිළිවෙලක යෙදී සිටින ඔබට මේ සුබ විමෝක්ෂ උපදවා දෙන අඩුගානේ ප්‍රතිපදාගවල් තීරුම් ගන්නවත් ඔබට හැකියාවක් නැහැ. එහෙමයි. ඔබට මේ වෙලාවේ තථාගතයන් වහන්සේ ගැන පුංචි පැහැදීමක් ඇති වුණා නම් පුළුවන් නම් අන්න ඒක රැක් ගන්න කිව්වා. දැන් භාර්ගව තාපසයාට මේ පිටු 30 ගානක දේශනාවක් කළේ ඒ පැහැදීම පද්දන්න විතරයි. එහෙමයි ස්වාමීනි. දැන් මෙයාට ලොකු කාරණා ඇහුවට කියලා දෙන්නේ. ලොකු කාරණා ඇහුවට කියලා දෙන්නේ. හරි පුදුමයි. මෙයාත් අහිංසකයි. මෙයා කියන ස්වාමීනි මම අන්‍ය මතවාදයකින් අන්‍ය දෘෂ්ටියකට කැමතිලා ඉන්න කෙනෙක් විදියට මේ නැති සුබවෝක්ෂයක් උපදවගෙන වාසය කරන්න දුෂ්කර නම් මං අඩු ගානේ බුදුරජාණන් වහන්සේ කියන ගැන එහෙනම් පැහැදීමක් ඇති වුණාද මගේ හිතේ මං ඒ පැහැදීම රැක් ගන්නම් කියලා. එහෙමයි. ඉන් එහාට මෙයාට ලොකු දේවල් කියන්න ගියේ දැක්ක නේද? දැන් අපිනේ හැම කෙනාගේම හිත ඇතුළේ සද්දා උපද්දන්න යන හදන්නේ. තේරුණා නේද? එහෙමයි. ශාස්ත්‍රඥාසින්නේ. දැන් මෙයා ඉල්ලලත් එයාට අවස්ථාව දුන්නේ නැහැ. ඇයි ඒ? බෙදක් නැහැ. එයාට ඉදී මානසික ඉදී උපදින්නේ නැහැ මෙයාගේ. පැය ගාණක් එළි වෙනකන් රැ වෙනකන් බණ කිව්වා මානසික ඒ ගුණي උපදින්නේ. ස්වාමීනි මේ අන්‍ය වූ ධර්මයේ සමාදන් වෙලා ඉන්නකොට අන්‍ය වූ දෘෂ්ටියක වැරදි දෘෂ්ටියක එහෙමයි. වැරදි දෘෂ්ටියක කාලය සමාදන් වෙලා හිටිට පස්සේ යහපත් දේ තුල හිත පිටවන්න ලේසි නෑ. පෙරලන්න බෑ ඒක. මේ සුන්දර භූමියට පැමිණෙන්නට අවකාශ නැතු වෙනවා. අවකාශ නැතිලා යනවා. එහෙයි. අධියෝගී මේක තමයි ප්‍රශ්නේ.
කාලයක් තිස්සේ තමන් තෙරුවන්ට සමහර අය බොහෝ අය තෙරුවන්ට ගරහපු පව් තියෙනවා. බුදුරජාණන් වහන්සේට ධර්මයට සංඝයාට ඕ වගේ ශාසනයට ගරහ බණ කියපු උන්දලාගේ බණ අහලා සාදු කියලා ඒවට තේරෙනව නේද? ඊට පස්සේ විවිධ වැරදි දෘෂ්ටි වල සමාදම් වෙලා ඉඳලා බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයට ගරහමින් ওই විවිධ තැන්වල ගිහිල්ලා එහෙමයි. කරගත්තු පෞකාරකම් දේවල් තියෙන ගොඩාක් අයගේ ජීවිතවල. ලේසි නෑ ඒවා අකමකදා. එහෙමයි. ඉතින් මේ ජීවිතේ පුළුවන් තරම් ඉතින් මහන්සියෙන් අඩු ගානේ සීල් ටික රැක්ගෙන පින්දහම් කරගෙන තෙරුවන් මැදගෙනවත් අඩු ගානේ මේ ජීවිතේ ඉවසීමෙන් ඉන්න ඕන. මොකද ඒ කර්මයේ ගෙවිල යනකම්. ලේසි නෑ. එහෙමයි. හිතන තරම් කෑ ගැහුවා නෙමේ. තමන්ගේ හිතේ මේ ගුණධර්ම උපදවන්න ගිය දවසට තේරෙන්නේ උපද්දන්න මහන්සි ගන්නවා අවංකව ගන්නවා උපදින්නේ. මනස තුළ උපදින්නේ. ඒක අපිත් එක්ක සමහර අය කියලාත් තියෙනවා. කයින් කරන එකක් විතරයි මහන්සි වෙලා. එහෙමයි ස්වාමීනි. මනසක යමුල් කරගෙන සතුටක් උපද්දන්න, ශ්‍රද්ධාවක් උපද්දන්න, වීරියක් උපද්දන්න ලේසි වෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කළා මෙයාට කියනවා මේ හිස් පුරුෂය ඔබට බොහෝ කලක් මේ දෘෂ්ටි අහිත පිරිස පවතිනවා කිව්වා. සුනක්කත් ඔය නිරුවත් කාලාර මට්ටක පිළිබඳව යම්ද ඔබ පැහැදුනාද තව නොබෝ කලකින් ඔය පුද්ගලයා පිරිහිලා යනවා කිව්වා. අනාගතය ගැන විස්තරය කියනවා මෙයාට. වස්ත්‍ර හැඳ බිරිඳක්ව ඇතිව බත් ව්‍යංජන අනුභව කරගෙන ඔය කිව්ව සිවුරු චෛත්‍යයන් ඉක්මවා ඔය පුද්ගලයා ගිහිල්ලා අන්තිමට යස පිරිවරය ඔක්කොම නැතුව මරණයටපත් වෙනවා කිව්වා. එහෙයි. ඊට පස්සේ බාරගේ නිර්වත් කාලාර මට්ටක තිබෙන නොබෝ කලකින් මොකදුනේ? මිය පරලෝකියා කියන. නොබෝ කලකින්ම පිරී ගියා කියනවා. වස්ත්‍ර ඇඳ කියනවා. බිරිඳක් ගත්ත කියනවා. ඒ වගේම බත් ව්‍යංජන අනුභව කරන්න ගත්ත කියනවා. විශාලාවේ සියලු චෛත්‍යයන් අර කියපු සියලු චෛත්‍යයන් ඉක්මවා ගියා කියන යස පිරිවරත් ඔක්කොම නැති වුණා කියන අන්තිමට මිය පරලොවත් ගියා කියනවා. එතකොට මොකද මේ සුනක්කත ලිච්ඡවි පුත්‍රයාට මේක ආරංචි වුණා කියනවා. ආරංචිලා වුණ දැන් බුදුරජාණන් වහන්සේ තැන්ට ආවට පස්සේ භාග්‍යතුන් වහන්සේ අහලා සුනක්කත මොකද කිව්වේ? දැන් මං අර කියපු වැඩේ සිද්ධ වුණා නේද? අනේ ස්වාමීනි ඒ විදිහට සිද්ධ වුණා කිව්වා. ඊට බුදුරජාණන් වහන්සේ අහන කුමද්ද සුනක්කත? දැන් ඔබට ඉතින් මනුෂ්‍ය ධර්මයට වඩා උසස් වූ 이르දි ප්‍රාතිහාරයක් මං නොකලාද? කළාද? අනේ ස්වාමීනි කාන්තෙන් කළාම. නමුත් ඒක වචනයක් විතරයි. ඇතුලෙන් ඉන්නේ. අර අහනකොට අනේ ස්වාමීනි කළාමයි කියනවා. නමුත් ඒක ඒ වෙලාවේ කළාමයි කිව්වාට ශාස්ත්‍රුන් වහන්සේ ගැන ඉන්නේ අපැහැදීමේ. පැහැදීම උදෙසා ඉන්නේ ඒක. ශ්‍රද්ධාවට පැමිණෙන්නේ නැහැ සාම. ඉන්නේ. එහෙයි. මෙහෙම ස්වභාවයන් තියෙනවා. දැන් භාගතුන් වහන්සේ අහනකොට උත්තර දෙනවා. නමුත් ඒක හිතේ පැහැදීමෙන් දෙන උත්තරයක් නෙමෙයි. ශාස්ත්‍රුන් වහන්සේගේ මේ මනුෂ්‍ය ස්වභාවයට වඩා ඉක්මවාගේ විර්ධි ප්‍රාතිහාරය ගැන පැහැදීමෙන් පිළිගැනීමක් නැහැ. පැහැදීමෙන් පිළිගැනීමක් ඇති වුණා නම් ඒ වෙලාවේ හද්දාවක් ඇති වෙනවනේ. එහෙයි. ඉන්නේ. කට වචනට එනවා ඒක. හිත පහදින්නේ. සිද්ධිය විස්තර කළා කියන දැන් ප්‍රාතිහාරය දැක්ක නේද කියලා. දැක්ක කියලා කියන හිත පහදින්නේ. ස්වාමීනි සම්බුද්ධත්වයට හිත පහදන්නේ නැති පහදින් මේ පැහැදීම ඇති වෙන්නේ නැති මුළු ස්වභාවයක් ඇති වුණ ඇති වෙනවා. එහෙයි. සමහරලාට ක්ලේශාවරණයක් වෙන්න පුළුවන්, සමහර කර්මාවරණයක් වෙන්න පුළුවන්. මේක තමයි ස්වභාවය. ඔය දැන් සාමාන්‍ය මිනිස්සුන්ගේ සිත්වල ස්වභාවය ඕක නම් ආනන්තරී පාප කර්මයක් කරගත්තු කෙනාගේ හිතේ කිසි ස්වභාවයක් නැද්ද? කල්පයක් ගිහිල්ලා නිරේ ඉපදලා විඳෝලෙනකම් ආයෙ ලේසි නෑ උපත්තන්න. එහෙමයි. හරි පුදුමයි. එහෙමයි පුදුම දෙයක් ඒක. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරන මෙසේ හිස් පුරුෂය මනුෂ්‍ය ධර්මයට වඩා උසස් වූ 이르දි ප්‍රාතිහාරයක් කරන්නා වූ මාහට ඔබම කියනවනේ මෙහිම ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ මට මනුෂ්‍ය ධර්මයට වඩා උසස් වූ 이르දි ප්‍රාතිහාරයක් නොකරන සීකයි කියලා මට කියනවනේ. බලව හිස් පුරුෂය මොනතරම් වරදක්ද මේ කරන්නේ කියලා. දැන් මේව කරද්දි එහෙමයි. මේ වගේ තව දැන් ඔය ලස්සන විස්තරයක් තව තියෙනවා. දැන් අපිට කාල වේලාවක් තියෙනවා. නමුත් අර සිතක් දිහා බලා පුරුෂයෙක්ව দমনය කරන්න බේරගන්න පුරුෂයෙක්ගේ ඉන්ද්‍රියන් අකුසලේ කුසලී ස්වභාවයේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ස්වභාවය දැක පුරුෂයෙක් দমনය කරවන්න
පුරුෂයෙක්ගේ හිතේ කුසල් උපද්දන්න, ශාස්ත්‍රුන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක් උපද්දන්න මේ ගත්තු මහන්සිය පිළිබඳ සොඳුරු විස්තරය. එහෙමයි ස්වාමීනි. තව මේකේ මේ පාත්ම මේ ඉතරට කොටසක් තියෙනවා පුදුම හිතෙනවා. පුදුම හිතෙනවා. ඉතින් අපිට අර ඒ කොටස අර මෙතෙන්ට ලොකු අදාළත්වයක් එන්නේ නැති නිසා මට හිතුවා මේ දේශනාවට මම ඒක එකතු කරන්නේ නැහැ කියලා. ඉදිරි අපි සාකච්ඡාව ඉස්සරහකදී සමහරවිට වෙන යම් දසබල ඥානයක් ඉස්මතු කරන දවසක එහෙමයි ස්වාමීනි. අපි බලමු මේ කතා කරන්න. ඒක පුදුම සුදුරු විස්තරයක් තියෙන එතන. ඒකත් මේ අභියෝග පාතික කියලා කෙනෙක් බුදුරජාණන් වහන්සේට අභියෝගයක් කරනවා. මේ මමත් මේ නුවණ ගැන කතා කරනවා, ශ්‍රමණ ගෞතමයන් නුවණ ගැන කතා කරනවා. ඒ නිසා මේ ශ්‍රමණ ගෞතමයෝ එක ඉරිදියක් පැවම මම ඉරිදි 10ක් පානවා කියලා මහා මේක කරනවා. එහෙයි. ඊට බුදුරජාණන් වහන්සේ මේක දැනගෙන කියනවා මේ ඔය පාතික පුත්‍රයා ඔය වචනේ අත්හරින්න නැත්නම්, ඔය සිත අත්හරින්න නැත්නම් ඊ අත්හරින්න තු මංගාවට එන්න බෑ කියනවා. එහෙයි. ආයි පුදුමයි ඒක. අන්තර මේ භාග්‍යතුන් වහන්සේ මෙයා ඉන්න තැනට යනවා. මෙයා අන්තර පැනලා යනවා කොහෙද? ඊට ඉන්න පණිඩේ යවනවා. ඉන්න බෑ. මෙයාට වාඩිලා පුටුවකින් වාඩිලා ඉන්න පුටුවෙන් නැගිටින්න බෑ. එහෙයි. ඒ වචනේ අත්හරින්නේ නෑනේ. භාග්‍යතුන් වහන්සේ දෙකක් පැවම මම දෙකක් පානවා. බලන්නේ වචනේ බරපතලකම. ස්වාමීනි සාත්‍රුන් වහන්සේ ලෝකේ පහළ වෙලා ඉන්නකොට එවැනි මේ අමනකම් පැත්තකට ගිහිල්ලා ශ්‍රාවකත්වය කියන උතුම් තැනට පුදුම ශ්‍රාවකත්වය කියන්නේ කොච්චර සත්පුරුෂ භූමියක්ද. එහෙමයි ස්වාමීනි. තේරෙනවනේ. එහෙයි. මේ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය අභියසට එනවා කියන එක මේ ශ්‍රාවකත්වය කියන්නේ කොච්චර සුන්දර භූමියක්ද. පුළුවන් නම් මේ ජීවිතය යන්නේ සුන්දර භූමියට එන්න. රැකවරණේ තියෙනවා. එහෙයි. ඒ නිසා පින්වත්නි සතුටු වෙන්න. මේ දුර්ලභ ලබද මනුස්ස ජීවිතේ මේ කලාතුරකින් පහළ අරහත් සම්බුදුරජාණන් වහන්සේගේ මේ උදාාර අවබෝධය, මේ විශ්මිත අවබෝධය තමනු ශ්‍රවණය කරමින් මේ දෙව් මිනිස් ලෝකයාගේ සිත් සතන්ගේ අවබෝධයෙන් පහන් කරන්න ගන්න මහන්සිය කල්ප ගානකටත් අපිට කරගන්න බැරි වෙච්ච සසර දුර්ලභ දෙයක්. එහෙමයි. ඒ උදාාර දේ තමන් සත්‍යයට කවදා හරි දවසක කිට්ටු කරන්න. ඒ දෙව් මිනිස් ලෝකයා සත්‍ය ශ්‍රවණය කරවල සත්‍ය දන් දීලා සත්‍යයට සමීප කළේ යම්සේද තමන් සත්‍යයට සමීප කරන උදාාර පින බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා සසර පුරා සත්‍යයට සමීප වෙලා ඉඳලා ඒ සත්‍යයෙන් තමන්ගේ සොඳුරු ජීවිතය සොඳුරු කරගන්නට මේ රැස් කරගත් උදාාර පින එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඉතින් අද දවසෙත් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ ආශ්චර්ය ශ්‍රී සද්ධර්මයේ තථාගතයන් වහන්සේ පිළිබඳ ශ්‍රද්ධා සිත ඇති කරගන්න මහෝපකාරී වන ආකාරයෙන් දහම පෙන්වා වදාලා. ඉතින් අපට අනුකම්පා ඇති ගරුතර මහා සංඝරත්නය සමා කොටගෙන අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනාව පිණිසත් ඊටාම ගෞරවයෙන් ආරාධනා කරගන්නවා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින සම්බුදු සිත කසිරිය සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ දැනට ඊශ්‍රායලයේ සේවී නියුතු ඇල්හේනවත්ත රන්මුතුගල කඩවත පදිංචි පින්වත් රසිකා හෙට්ටිආරච්චි මෙනවිය විසින්. ඉතින් මේ රැස්තුණු උදාාර පින ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයට අනුමෝදන් වේවා. සක්දෙවිඳුන් විස්කන් දේවපුතු විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවණ දත්තරාෂ්ට්‍ර සතරවරන් රජදරුවන් සෙම්පති දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන් ජනවස්සඹ දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේලා ආරක්ෂා කරන සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ප්‍රදේශ භාර පළාත් භාර ඒ වගේම ලෝකපාලක සියලු සත්පුරුෂ දෙවියන් බමුණුන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරවනට සදහවත් ගිහි පිරිසට සලසා දෙත්වා දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් වන උදාාර පින පරම පූජනීය ධම්මග විවර කළ ගුරු දේවයන් වහන්සේට මහා සංඝරත්නයට
ශ්‍රද්ධා මාධ්‍යාලයේ අනුශාසක කළුදිනී සුබෝධි ස්වාමීන් වහන්සේට ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් කැපවෙන මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වේවා. උපාසක දරුවන්ට අනගාരിക මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවන් අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාාර පින දෙමව්පියන්වන මීට වසර 16කට පෙර මිය පරලෝකීය ඩී.ඒ. හෙට්ටිආරච්චි පින්බර බියානන්ට, මීට වසර 7කට පෙර මිය පරලෝකීය ඩී.පී. හෙට්ටිආරච්චි පින්බර මෑණියන්ට, ඒ වගේම මිය පරලෝකීය මානිල් මිල්ලන්ගොඩ සහ ජයසිරි විජේසිංහ යන සහෝදරයන් ඇතුළු පවුලේ සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාාර පින් දැනට ඊශ්‍රායලයේ සේවයේ නියුතු ඇල්හේනවත්ත රන්මුතුගල කඩවත පදිංචි පින්වත් රසිකා හෙට්ටිආරච්චි පින්බර මාතාවට මේ පින් අනුමෝදන් වේවා. පවුලේ දුවා දරුවන්ට, බෑනාට, ලේලිවරුන්ට, මුණුපුරු මිනිපිරියන්ට සැමට නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ සැලසේවා. තුනුරුවන් අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. සසර පුරා නිරතුරු කලන මිතුරු ඇසුර සැලසේවා. උතුම් ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාාර පින ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම, ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජික සමාජිකාවන්ට, අපගේ පින්බර දෙමව්පියන්ට, ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටමත් සිව්පසයෙන් අනුග්‍රහ කරන සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම අපට ධර්මයේ හැසිරෙන උපකාර කළා වූ සියලු දෙනාට, පොඩි කල සිට අපට උගන්වන්න උපකාර කළා වූ සියලුම ගුරුවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ඒ වගේම කොරෝනා වෛරසයෙන් පීඩා විඳින සියලු දෙනා සුවපත් වේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන් මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ ආශ්චර්ය ශ්‍රී සද්ධර්මයේ අද දවසෙත් අපේ පින්වත් ස්වාමීන් වහන්සේ පෙන්වා වදාළ ඒ උතුම් ධර්මයේ ශ්‍රද්ධා රූපායනිය ඔස්සේ ලෝකයට දායාද කොට ගනිමින් මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහ සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අප හැමදෙනාම වෙනුවෙන් අද සදහම් සාකච්ඡාවේ සදැහැති දායකත්වයේ දරන්නට යෙදුණු විශේෂයෙන් දෙමාපියන් වන මීට වසර 16කට පමණ පෙර මියගිය ඩී.ඒ. හෙට්ටිආරච්චි පින්වන්ත පියාණන්ට, ඒ වගේම මීට වසර 7කට පමණ පෙර මියගිය ඩී.පී. හෙට්ටිආරච්චි පින්වන්ත මෑණියන්ට පින් අනුමෝදන් කිරීමේ අපේක්ෂාව, ඒ වගේම මිය පරලෝකීය මානෙල් මිල්ලන්ගොඩ සහ ජයසිරි විජේසිංහ යන සහෝදරයන් ඇතුළු පවුලේ මියගිය ඥාතීන් හැමදිනාටම පුණ්‍යානුමෝදනා කිරීමේ අපේක්ෂාවෙන් දැනට ඊශ්‍රායලයේ සේවයේ නියුතු ඇල්හේනවත්ත රන්මුතුගල කඩවත පදිංචි පින්වත් රසිකා හෙට්ටිආරච්චි මෙනවිය විසින් සදැහැති දායකත්වයේ දරන්නට යෙදුනේ. ඉතින් මේ පින්වන්ත හැමදෙනාමත් පින් ඇති ඔබ හැමදෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. ඔබේ කලන මිත්‍රා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ වගේම ශ්‍රද්ධා TV YouTube channel ඔස්සේත් ඔබට මේ දහම් සාකච්ඡාව යලි ශ්‍රවණය කරන්න නරඹන්න අවස්ථාව තිබෙනවා. ඉතින් ඒ පිණිසත් අපි ආරාධනා කරනවා. එහෙමනම් අපි ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් ඊළඟ වැඩසටහන ඔබට සමීප කරමින් මුණ ගැහෙන්නම්. ඉතින් තුනුරුවන හදවතේ වඩා හිඳවාගෙන ධෛර්ය සම්පන්නව ජීවිතේ ජය ගන්න හැම දිනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ටෙලි YouTube channel එක subscribe කරන්න.